හරි. constructing simple sentences සරල වාක්‍ය ගොඩනැගීම. හරි. ඉංග්‍රීසි වල වාක්‍ය හදන විදිහ චුට්ටක් සිංහලට වඩා වෙනස්. හරි. අපි සිංහල සරල වාක්‍යයක් ගමු. මම පොඩක් උදාහරණයක් විදිහට මේක ගන්නම්. සරල වාක්‍යයක්. සිංහල සරල වාක්‍යයක් කතා කරන භාෂාවෙන් කියනවා නම් අපිට කතා කරන භාෂාවනේ හුරු. මම බත් කනවා. අපි ලිඛිතව නම් කියන්නේ මම බත් කමි කියලානේ. හරි. මම මේ ලිඛිත ව්‍යවහාරය පොඩක් අමතක කළා. මම බත් කනවා කියලා ලියමු පොඩක්. හරි. දැන් එතකොට මේ වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවා, කර්තෘ කෙනෙක් ඉන්නවා, කර්මයක් ඉන්නවා. ඉස්සෙල්ලා මේ කර්තෘ ක්‍රියාව කර්මය කියන ඒවායේ ඩෙෆිනිෂන්ස් අර්ථකථන තේරුම් දැනගෙන ඉන්න ඕන. හරි. මේ වාක්‍යයේ කනවා කියන එක තමයි ක්‍රියාපදනේ. ඇක්ෂන් එකක්නේ. ඒක අපිට තේරෙනවනේ. හරි. එහෙනම් මේ කනවා කියන එක තමයි ක්‍රියාපදේ. හරි. චුට්ට සිංහල කියලා දෙන්න වෙනවා පොඩ්ඩක් මුලින්ම. මොකද ඕනම භාෂාවක ඒවා හැමම තමයි. වෙනසක් නැහැ. දන්න දෙයින් නොදන්න දෙයට යන්න. හරි. කනවා කියන එක තමයි ක්‍රියාපදේ. කර්තෘ කවුද? කර්තෘ තමයි මම. කර්තෘ කොහොමද හොයාගන්නේ? කනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? ක්‍රියාව කරන කෙනාට තමයි කර්තෘ කියලා කියන්නේ. එහෙනම් කනවා තමයි ක්‍රියාපදය. ක්‍රියාව කරන කෙනා කවුද එහෙනම්? කන්නේ කවුද? කනවා කන්නේ කවුද කියලා අහන්න. කන්නේ කවුද? මම. එහෙනම් මම තමයි කර්තෘ. හරි. කනවා තමයි ක්‍රියාව. හරි. කර්මය මොකද්ද? කර්මය කියන්නේ ක්‍රියාවට ලක් වෙන දේ. කනවා. කෑමට ලක් වෙන්නේ මොකද්ද? මාව නෙමෙයිනේ. බත්. හරි. කනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ බත්. එහෙනම් බත් තමයි කර්මය. හරි. ඔක තමයි සිංහල. හරි. දැන් මේක පොඩ්ඩක් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කළොත් මේ අනුපිළිවෙල චුට්ටක් වෙනස් කරන්න වෙනවා. දැන් සිංහලයේ අනුපිළිවෙල මොකද්ද වාක්‍ය හදන? කර්තෘ, කර්මය, ක්‍රියාව. හරි. ඉංග්‍රීසි වල අනුපිළිවෙල මේ කර්මය සහ ක්‍රියාවේ අනුපිළිවෙල වෙනස් කරන්න වෙනවා. හරි. එතකොට ඉංග්‍රීසි වල අනුපිළිවෙල මොකද්ද? කර්තෘ, ක්‍රියාව, කර්මය. හරි. එහෙමනම් අපි කර්තෘ ක්‍රියාව කර්මය විදිහට මේක පොඩ්ඩක් ලියා ගන්න වෙනවා නේද? එහෙනම් මම ක්‍රියාව මොකද්ද? කනවා. කර්මය මොකද්ද? බත්. දැන් අපිට බලන්න ට්‍රාන්ස්ලේට් කරන්න. මම නම් I, කනවා නම් eat, බත් නම් rice. හරි. මේ grade 6 අයට ගැලපෙන විදිහට කරන්න යා. grade 6 එකේ අයට ගැලපෙන විදිහට කරන්නේ. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. මෙතන ඉඳන් පොඩ්ඩක් simple present tense අද ඩිස්කස් කරනවා. හරි. මම කනවා බත්. එහෙනම් ඒ අනුපිළිවෙල තමයි වාක්‍ය හදන්නේ. එහෙනම් කර්තෘ ක්‍රියාව කර්මය කියන අනුපිළිවෙලට වාක්‍ය හදන්න. හරි. එතන ඉංග්‍රීසි වලින් කනවා කියන ක්‍රියාපදේන ක්‍රියාපද නම් අපි කියනවා verb එක කියලා. කර්තෘට කියනවා subject කියලා. කර්මයට කියනවා object කියලා. එහෙනම් ඉංග්‍රීසි වල ප්‍රධාන වශයෙන් වාක්‍ය හදන සූත්‍රය මොකද්ද? කර්තෘ ක්‍රියාව කර්මය. subject verb object. හරි. චුට්ටක් ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් ලියා ගන්නකෝ. මම නෝට් එකක් දෙන්නම්. හරි. ඉක්මනට පොඩ්ඩක් ග්‍රැමර් පොතේ ලියා ගන්න. මම දැන් නෝට් එක දෙන්නම් මම. Write in a flash. Mute කරගෙන ඉන්න. හරිද? ලියලා ඉවරද? ඉක්මනට ලියා ගන්න.
හරි දැන් හරි නේද? හරි. අපි තවත් ඒ වගේ උදාහරණයක් බලමු. අම්මා බත් උයයි. එතකොට ඒකේ ක්‍රියාපදේ උයයි. කර්මය බත්. කතෘ අම්මා. හරි. අම්මා බත් උයයි කියන එක අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ අම්මා උයයි බත් කියලා. නෝට් එක මම දෙන්නම් ඉතින් මේ උදාහරණ දෙක. අපි ඒක මාරු කරලාම ලියුවා. හරි. අම්මා නම් mother. උයනවා නම් cook. මේ ටෙන්ස් එක අපි කතා කරන්න යන්නේ දැන්. හරි. අම්මා ඒක වචනනේ. ඒක වචන නම් ක්‍රියාවට පස්සේ s හරි es හරි is හරි දානවා. ඒක වචන නම් s දානවා. s es is ඒව වෙනස් වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. හරි. කතෘ ඒක වචනේ නම් s දානවා. බත් නම් rice. දැන් බලන්න. කතෘ ඉන්නවා. සබ්ජෙක්ට් එක තියෙනවා. ක්‍රියාව තියෙනවා. කර්මය තියෙනවා. හරි. ක්‍රියාපදේ මොකද්ද? cooks උයනවා. උයන්නේ කවුද? අම්මා. එහෙනම් mother තමයි කතෘ සබ්ජෙක්ට් එක. උයන්නේ මොනවද? rice. එහෙනම් rice තමයි ඔබ්ජෙක්ට් එක කර්මය. ඊට ලක් වෙන දේ rice. හරි. ඒ උදාහරණය නම්බර් 2 කියලා දාලා ලියා ගන්න. දැන් මම නෝට් එක දෙනවා මේකට අදාළ. active voice වල. හරිද? මියුට් කරගෙන ඉන්න. හරි. එහෙනම් අපි කතා කරන්නේ දැන් ඉඳන් කතෘ මුල් කරගෙන හදන වාක්‍ය ගැන. බලන්න මේ කතෘනේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ක්‍රියාව කරන කෙනා ඉස්සරහට ආපු කතෘ මුල් කරන් හදන වාක්‍ය. ඒවට තමයි active voice කියලා කියන්නේ. සිංහලෙන් නම් කතෘකාරක වාක්‍ය කියලා කියන්නේ. හරි. ක්‍රියාව කරන කෙනා ඉස්සරහට ආපු වාක්‍ය කතෘකාරක වාක්‍ය. හරි. චුට්ටක් මෙහෙම හිතන්න. සිංහල භාෂාවේ ප්‍රධාන කාල කීයක් තියෙනවද? අතීත, වර්තමාන, අනාගත. නේද? ඉංග්‍රීසි වලත් අතීත, වර්තමාන, අනාගතයේ තුනම තියෙනවා. හැබැයි ඉංග්‍රීසි වල තියෙනවා අතීත කාල හතරක්, වර්ග හතරක් active voice වල. මේ කතෘ ඉස්සරහට එන වාක්‍යවල අතීත කාල වර්ග හතරක් තියෙනවා. අනාගත කාල වර්ගත් හතරක් තියෙනවා. වර්තමාන කාල වර්ගත් හතරක් තියෙනවා. එතකොට 4 වත් 3 කාල වර්ග ප්‍රධාන වශයෙන් 12ක් තියෙනවා. මෙන්න මේ කතෘ ඉස්සරහට ආපු වාක්‍යවල. හරි. එහෙනම් මේවේ වාක්‍ය කාල කොහොමද තියෙන්නේ? වර්තමාන කාල 4යි, අතීත 4යි, අනාගත 4යි, 4 වත් 3 12යි. හරි. එහෙනම් ප්‍රධාන කාල 12ක් තියෙනවා මේ active voice වල. හරි. ස්ටාර් මාක්ස් දාලා ලියන්න මේක දාලා නෝට් එක. හරි. ලොකු අයට කියන්නේ මේ 6 අයට කියලා දෙන එකක්. ඔයගොල්ලෝ තහන් ඉන්න ප්‍රශ්නයක් නැහැ. 6 අයට තේරෙන විදිහට තමයි මේ කරන්නේ. සර් ග්‍රැමර් බුක් එකේ ලියන්නේ ග්‍රැමර් බුක් එකේ. අලුත් අයට මේ කරන්නේ. හරි. කතෘ මුල් කරගෙන. ඒ කියන්නේ කතෘව ඉදිරියට දාලා. සාධන වාක්‍ය. ඒවට කියනවා නමක් කතෘකාරක වාක්‍ය කියලා. ඉංග්‍රීසි වලින් නම් active voice. කතෘකාරක වාක්‍ය වේ. ඉක්මනට ලියගන්න. එහෙනම් මේ අපි හදන රටාවල් 12ක් ඉගෙන ගන්නවා. ඒ 12ම කතෘව මුල් කරගෙන වාක්‍ය හදන්නේ. ඒ කියන්නේ කතෘ ඉස්සරහට දාලා තමයි වාක්‍ය හදන්නේ. කර්ම ඉස්සරහට එන තව වාක්‍ය රටාවක් තියෙනවා. ඒක ඉස්සරහට තියෙනවා. හරි.
ප්‍රධාන වාක්‍ය රටා වර්ග 12ක් තියෙනවා. ලියන්නේ ඊළඟ කරුව. ප්‍රධාන කර්තෘකාරක වාක්‍ය රටා 12ක් තියෙනවා. හරි. මම කියන්නේ දැන් මේකේ රටාව චුට්ටක් සිංහලට වඩා වෙනස් කියලා. සිංහලේ රටාව මොකද්ද? මුලින්ම කර්තෘව ලියනවා, ඊට පස්සේ කර්මය ලියනවා, ඊට පස්සේ තමයි ක්‍රියාව ලියන්නේ. මම බත් කමි. මම තමයි කර්තෘ, බත් තමයි කර්මය, කමි තමයි ක්‍රියාපදේ නේ. ඉංග්‍රීසි වල මම බත් කමි නෙමෙයි, මම කමි බත් කියලා කියන්නේ. ඒ කියන්නේ කර්තෘට පස්සේ ටක් ගාලා දාන්න ඕන කර්මය නෙමෙයි ක්‍රියාව. හරි. කර්තෘට පස්සේ දාන්නේ මොකද්ද? ක්‍රියාව. ඊට පස්සේ තමයි කර්මය දාන්නේ. හරි. එහෙනම් වාක්‍ය හදන අනුපිළිවෙල කොහොමද වෙන්න ඕන? හරි. වාක්‍ය සාධන අනුපිළිවෙල එහෙම නැත්නම් සූත්‍රය කර්තෘ එකතු කිරීම ක්‍රියාව එකතු කිරීම කර්මය වේ. හරි මේක පොඩ්ඩක් highlight කරගන්න. ওই සූත්‍රයට අනුව තමයි වාක්‍ය හදන්නේ. ක්‍රියාව කරන්නව ගන්නවා. ක්‍රියාව කරන ඕන කෙනෙක්. මම, ඔහු, ඇය ක්‍රියාපදයක් දානවා. ඊට පස්සේ ක්‍රියාවට ලක්වන දේ දානවා. කර්මය දානවා. හරි. මම බත් කමි. ඒක මම කමි බත් කියලා තමයි කියන්න ඕනේ ඉංග්‍රීසි වලින්. එහෙනම් I eat rice. කර්තෘ I. ක්‍රියාව eat. කර්මය rice. He plays cricket. He එක වචන නිසා play එකට s එනවා. හරි. They watch TV. හරි. ඒ වගේ සරල වාක්‍ය හදන්න පුළුවන්. හරි දෙකම ලියන්න. හරි අපි ඉංග්‍රීසි වලින් මේ සූත්‍රය චුට්ටක් ඉංග්‍රීසි වලින් ලිව්වොත් කර්තෘට කියනවා subject කියලා. ඒ පහළින්ම ලියා ගන්න subject ක්‍රියාවට verb කර්මයට object. ඉංග්‍රීසි වලින් නම් subject verb object මේකත් කෙටි කරලා subject වලින් s verb වලින් v object වලින් o. එහෙනම් SVO කියන සූත්‍රයට අනුව තමයි අපි වාක්‍ය හදන්නේ ප්‍රධාන වශයෙන්. සමහර ඒවා ඔබ්ජෙක්ට් නැහැ. එහෙම එන වාක්‍යත් මම කියන්නම්. Right in a flash. හරි මේකට කියන SVO system එක කියලා. හරි. ඒකම දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මේවා definitions හොඳට. දැන් නැත්නම් ලියා ගන්න. කර්තෘ කියන්නේ කවුද? ක්‍රියාව කරන්නා. ක්‍රියාව කරන කෙනා. කර්මය කියන්නේ මොකද්ද? ක්‍රියාවට ලක්වන දෙය. හරි මෙහෙම චුට්ටක් පහලින් ලියා ගන්න.
ක්‍රියාපදේ දානවනේ ඉතින් ඇක්ෂන් එකක් කියලා පේනවනේ. හරිද? එහෙනම් ප්‍රධාන කාල 12ක් තියෙනවා කර්තෘකාරක වාක්‍යවල. කර්තෘ මුල් කරගෙන වාක්‍ය හදන්නේ, කර්තෘ ඉස්සරහට දානවා. වාක්‍ය හදන සූත්‍රයේ ප්‍රධාන වශයෙන් මුලින්ම කර්තෘ ලියනවා, ඊට පස්සේ ක්‍රියාපදේ ලියනවා, ඊට පස්සේ කර්මය ලියනවා. හරි. සමහර වෙලාවෙ කර්මය නැති වාක්‍යයක් තියෙනවා. හරි, මේක තමයි බේසික් සූත්‍රය. මේවට තව නාම විශේෂණ, ක්‍රියා විශේෂණ, තව කන්ජන්ක්ෂන් සම්බන්ධීකරණ පද දාලා ඉස්සරහට දිග වාක්‍යයක් හදනවා. හරි. හරි, මම කියවනේ වර්තමාන කාල 4ක් තියෙනවා කියලා. ඒ වර්තමාන කාල වර්ග 4න් පළවෙනි වර්තමාන කාලය අද ඉගෙන ගන්නවා. ඒකට කියනවා simple present tense කියලා. සරල වර්තමාන කාලය. හරි, අර ප්‍රධාන කාල 12න් පළවෙනි එක. number 1. tenses වලින් පළවෙනි එක. හරි. ඉලිවරයි. හරි. ඊළඟ number 1 කියලා දාලා simple present tense. ඒ කිව්වේ සරල වර්තමාන කාලය. හරි. හරි. ඕනම එකෙන්ට තේරුම් ගන්න පුළුවන්. හරි. ගොඩක් ලේසි. හරි. හොඳට මතක තියාගන්න ඕනම ටෙන්ස් එකක් පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද කියලා මතක තියාගන්න ඕනේ. මේ ටෙන්ස් එක කොයි වගේ අවස්ථා විස්තර කරන්නද පාවිච්චි කරන්නේ? මොන වගේ අවස්ථාවක් විස්තර කරන්නද පාවිච්චි කරන්නේ? හොඳට මතක තියාගන්න ඕනේ. simple present tense පාවිච්චි කරන අවස්ථා ගොඩාක් තියෙනවා. හරි. සිලබස් එකේ දැනට ඔයගලන්ට මතක තියාගන්න කියන්නේ කිහිපයයි. ප්‍රධාන වශයෙන් 3ක් වගේ. හරි. සරලව මතක තියාගන්න කිසියම් ක්‍රියාවක් කරනවා කියලා කියන්නේ මේ ටෙන්ස් එකෙන්. චුට්ටක් ඉන්වර්ටඩ් කමාස් එක ලියා ගන්න කරනවා. හරි. මේ කරනවා කියන්නේ මේ දැන් කරමින් ඉන්නව නෙමෙයි. පුරුද්දක් වශයෙන් කරනවා. හරි. එහෙනම් අපි හැමදාම පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල් මේ කාලෙන් විස්තර කරනවා. හරි. ඊට අමතරව පුරුදු කිව්වහම හැමදාම කරන්නත් පුළුවන්. සතියෙන් සතිය කරන්නත් පුළුවන්. මාසයකට සැරයක් කරන්නත් පුළුවන්. අවුරුද්දකට සැරයක් කරන්නත් පුළුවන්. අවුරුදු 10කට සැරයක් කරන්නත් පුළුවන්. එහෙනම් පුරුද්දක් නම් ඒ වගේ රටාවක් ආවර්තිතාවක් තියෙන්නත් පුළුවන්. හරි. කිසියම් රටාවක් තියෙන්නත් පුළුවන්. එහෙනම් මේ කාලෙන් විස්තර කරනවා හැමදාම පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල්. ඒ වගේම සතියකට සැරයක් කරන ක්‍රියාවල්. ඒ වගේ අර වගේ රටාවක් තියෙන සියලුම ක්‍රියාවන් පුරුදුනේ. ඕනම පුරුද්දක් විස්තර කරනවා මේ කාලේ. හරි. ඉතින් හැමදාම කරන ක්‍රියාවල් නම් උදේ නැගිට වෙලාවෙ ඉඳන් නිදා ගන්න වෙලාව වෙනකම් කරන සියලුම ක්‍රියාවන් මේ කාලෙන් විස්තර ගන්න පුළුවන් නේද? හරි. දිනචර්යාව විස්තර ගන්න පුළුවන්. හරි. උදේ නැගිටිනවා, මුහුණ හොදනවා, දත් මදිනවා, ඒ සියලුම දේවල්. ඉස්කෝලේ යනවා, පොත් පාඩම් කරනවා, ටීවී බලනවා, සෙල්ලම් කරනවා. සියලුම දේවල් මේ කාලෙන් විස්තර ගන්න පුළුවන්. සතියකට සැරයක් කරන ක්‍රියාවක්. සතියකට සැරයක් දහම් පාසල් යනවා. පුළුවන් මේකෙන් කියන්න. අවුරුද්දකට සැරයක් අනුරාධපුරේ යනවනම් ඒකත් පුළුවන් විස්තර කරන්න. හරි. අවුරුදු 5කට සැරයක් පිටරට යනවනම් ඒකත් පුළුවන් මේ කාලෙන් විස්තර කරන්න. තේරුණාද? මේකෙදි විභාගයේ ප්‍රශ්න එනකොට කිසියම් වචන කිහිපයක් එනවා. මම මේ වචන මොනවද කියලා කියන්නම්. ඒවා පොඩ්ඩක් highlight කරගන්න. හරි. එහෙනම් මුලින්ම දැනගන්න ඕන මේ කාලය පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද කියලා. ඒකට කියනවා usage එක කියලා. භාවිතය. හරි. main usage. main කියන්නේ ප්‍රධාන, usage කියන්නේ භාවිතය. ප්‍රධාන භාවිතය. හරි.
මේක පාවිච්චි කරන්නේ පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල් විස්තර කරන්න ප්‍රධාන වශයෙන්. හරි ලියා ගන්න. we use. we use කියන්නේ අපි පාවිච්චි කරනවා. this tense මෙම කාලය. tense කියන්නේ කාලය. මොකටද? describe කියන්නේ විස්තර කරනවා, to describe කියන්නේ විස්තර කරන්නට. හරි. මොනවද? habitual actions. පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල්. habit කියලා කියන්නේ පුරුද්ද. පුරුද්දක් වශයෙන් නම් habitual. ක්‍රියාවන් නම් actions. හරි. ඔන්න එන පළවෙනි එක. පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල්. හැමදාම කරන ඒවා, සතියකට සැරයක්, මාසයකට සැරයක් ඒ වගේ පුරුදු. ඒ වගේම සබාදහමේ සාමාන්‍ය සිදුවීම්. සාමාන්‍ය සත්‍යයන් කියලා කියනවා. හරි. ඉර හැමදාම නැගෙනහිරින් පායනවා. ස්වභාවික සත්‍යයක්. වෙනස් වෙන්නේ නැහැ නේද? සාමාන්‍ය දවසින් දවස වෙනස් වෙන්නේ නැහැ නේද? හරි. වෙන පැතිවලින් පායන්නේ නැහැ නේ. ඉර නැගෙනහිරින් පායයි. ස්වභාවික සත්‍යයක්. හරි. ඒ වගේම තව මොනවද වගේ ස්වභාවික සත්‍ය? වතුර සෙල්සියස් අංශක 100 දී නටනවා. ඒකත් වෙනස් වෙන්නේ නැහැ නේ. 80 දී නටන්නේ නැහැ නේ. 150 දී නටන්නේ නැහැ නේ. නටන්න පටන් ගන්න 100 දී. හරි. ඒ වගේ ස්වභාවික සත්‍යයන් විස්තර කරන්න පුළුවන්. ඒ වගේම එදිනදා ජීවිතයේ සාමාන්‍ය දේවල්, අපි කැමැති අකමැති දේවල්, ඒවා විස්තර කරන්නත් පුළුවන්. හරි. අපි ඒවා උදාහරණ ලියමු. හරි. එහෙනම් කමා general truths සාමාන්‍ය සත්‍යයන්. හරි. ඔය ටික ලියා ගන්න ඕනේ. ඔව්. ලියන්න. සාමාන්‍ය සත්‍යයන්. and general things සාමාන්‍ය දේවල්. in our lives. in our lives. අපේ ජීවිතවල සාමාන්‍ය දේවල් විස්තර කරන්න පුළුවන්. හරි. අපි කැමති අකමැති දේවල්. හරි. මම මේක සිංහල තේරුම දෙන්නම්. habitual actions කියන්නේ පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල්. ඉක්මන් ලියා ගන්න. ඒ වගේම සාමාන්‍ය සත්‍යයන් සහ අපගේ ජීවිතයේ සාමාන්‍ය දේවල්. විස්තර කරන්න භාවිතාව කරනවා. හරි. තවත් භාවිතයන් තියෙනවා. ප්‍රධාන වශයෙන් 6 වසරට අදාළ සිලබස් එකට 6 7 8 9 වගේ වෙනකම් 10 වසර වෙනකම් සිලබස් එකේ තියෙන මේ ටික. හරි. ඊට පස්සේ 11 වසරේදී කියනවා අනාගත ක්‍රියාවක් කාලසටහනට අනුව වෙනවා නම් විස්තර කරන්න පුළුවන් කියලා. හරි. ඔය ටික විතරයි O level සිලබස් එකේ තියෙන්නේ. ඒ වගේ මේ level දක්වාත්. ඊට පස්සේ තවත් භාවිතයන් තියෙනවා. මම ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. ඒ උනට සිලබස් එකේ නැහැ. ඒ උනට පේපර්ස් වලට එනවා. දැනට මේක මතක තියාගන්නකෝ.
හරි ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේ අපි වාක්‍ය හදන්නයි යන්නේ. simple present tense එකෙන් වාක්‍ය හදනවා. එතකොට හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරිද? ලියලා ඉවරද? හරිනේ? වෙලා ඇතිනේ? හරි. එතකොට O level දක්වා මේ භාවිතයන් ටික ඇති. 11 වසරේදී විතරක් තවත් භාවිතයක් කියලා දෙනවා. හරි. අපි බලමු වාක්‍ය හදන්නේ කොහොමද කියලා. වාක්‍ය හදන්න නම් ඉස්සෙල්ලාම සූත්‍රය දැනගමු. හරි. ලියා ගන්න අනුමාත්‍රකාවක් formation. form කියන්නේ හදනවා නැත්නම් හැදෙනවා. ඉබේ වෙන ඒවාටත් ඉංග්‍රීසි වල එකම verb එක තමයි තියෙන්නේ. හදනවටත් form, හැදෙනවටත් form. formation කියන්නේ සෑදෙන ආකාරය. එහෙනම් වාක්‍ය සෑදෙන ආකාරය තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරි. අර අපි කලින් කියපු විදිහම තමයි. කර්තෘ ක්‍රියාව කර්මය. මුලින්ම අපි දාන්නේ කර්තෘ subject එක. ඊට පස්සේ අපි දාන්නේ verb එක. ඊට පස්සේ අපි දාන්නේ කර්මය object එක. හරි. කර්තෘ ක්‍රියාව කර්මය. ක්‍රියාපදයේ හැබැයි present form එකකින් හෙවත් infinitive වලින් තියෙන්න ඕන. present form එකට තවත් වචනයක් තමයි infinitive කියලා කියන්නේ. කියන්නේ present tense එකේ verb එක. පහ වසරේදී කියලා දෙනවා present tense verbs. හරි. verb එක තියෙනවා present form එකේ. හරි. පස්සේ කොටු කරගන්න දැන් ලියා ගන්නටක් ගන්න. අටටදී ඉවර වෙන්නේ. මොකද? ඇහෙන්නේ නැහැ. අටටදී ඉවර වෙන්නේ. පැය කරන්නේ. එතකොට 6:00 ඉඳන් 7:00 කරන්නේ. මේ ටෙන්ස් එක ඉවර කරනවා. ප්‍රශ්නයක් නැහැ. හරි. වෙලාව ගැන හිතන්න අද simple present tense හොඳට ඉගෙන ගන්නවා. මොකද 6 වසරේට නිසා මම පැය දෙකක් කරන්නේ නැහැ. මේක අලුත්ම දෙයක් නේ ඒගොල්ලන්ට. ඒක නිසා ආපහු ගොඩක් වෙලාවට සිකුරාදා 6:00 එකටත් කතා කරලා ඉවරලා ලබන සිකුරාදා සමහරට 6:00 නැත්නම් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ විදිහට ඊළඟ දවසේ ඊළඟ ටෙන්ස් එක කියලා දෙනවා. ඒ විදිහට ප්‍රධාන වශයෙන් ටෙන්සස් ඒගොල්ලන්ට තියෙන්නේ ප්‍රධාන වශයෙන් 6ක් වගේනේ. ඒ ටෙන්සස් 6 කියලා දෙනවා මේ විදිහට.
ඒ කියන්නේ වාක්‍ය හදන්න නිර්මාණය කරන්න අඩු ගානේ 6ක්වත් තියෙන්න ඕන. සිලබස් එකේ එච්චර නැති වුණාට දැනගන්න ඕන 6ක්වත් අඩු ගානේ. හරි. බලමු අපි වාක්‍ය හදන්නේ කොහොමද කියලා. වාක්‍ය හදන්න යන කලින් එක නීතියක් දැනගන්න ඕන. මොකක්ද ඒ නීතිය? සබ්ජෙක්ට් එක ඒක වචන නම් verb එකට s හරි es හරි ies හරි දාන්න ඕන. සබ්ජෙක්ට් එක බහු වචන නම් ඒව දාන්නේ නැහැ. හරි ඒක පොඩ්ඩක් ලියා ගන්න. කතෘ ඒක වචන නම් මම කෙටියෙන් ලියන්නම් verb එකට දානවා. හරි. verb එකට අපි එකතු කරන්න ඕන මෙන්න මේ වගේ එකක්. s වෙන්න පුළුවන්, es වෙන්න පුළුවන්, ies වෙන්න පුළුවන්. ඕවයින් එකක් එකතු කරන්න ඕන. හරි. දැන් he නම් ඔහු සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා නම් play. හරි කතෘ තමයි he, සෙල්ලම් කරනවා verb තමයි play. he ඒක වචනේ නම් s දාන්න ඕන. හරි ඒක තමයි කිව්වේ. හරි they බහු වචන. එහෙනම් s දාන්නේ නැහැ. හරි. es දාන්නේ කොයි වෙලාවටද ies දාන්නේ කොයි වෙලාවටද කියලා කියලා දෙන්නම්. හරි කතෘ ඒක වචන නම් verb එකට s es ies තුනේ එකක් දානවා. කතෘ බහු වචන නම් verb එක විතරයි තියන්නේ. මේවා දාන්නේ නැහැ. s es ies දාන්නේ නැහැ. ඔන්න ලියන්නේ s es ies නොදමයි. නැත්නම් මෙහෙම තියන්න. හරි. අපි දැන් වාක්‍ය හදන්නයි යන්නේ. මම කියවනේ පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල්. පුරුදු විස්තර කරනවා කියලා. හරි. අපේ පළවෙනි වාක්‍යය තමයි ඔහු පොත් කියවයි. ඒක ඔහුගේ පුරුද්දක්. හරි. මට කියන්න ඕන ඔහු නිතරම පොත් කියවයි කියලා. නිතරම කියන දේකුත් දාන්න ඕන. ඔහු නිතරම පොත් කියවයි. නිතරම කිව්වහම පුරුද්දක් කියලා හැඟවෙනවනේ. නිතරම කරන දෙයක්. පුරුද්දක්. ඔහු නිතරම පොත් කියවයි. හොඳ පුරුද්දක්. හරි. එතකොට මේ වාක්‍යයේ ක්‍රියාව කරන කතෘ කවුද? කවුද? කතා කරන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන්. If you like you can speak. කවුද කතෘ? ඔහු පොත් කියවයි. කතෘ කවුද? ඔහු ඔහු very good. හරි. ඔහු කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? he. කියවනවා. කියවනවා කියන්නේ read. මම චුට්ටක් ඉඳ තියෙනවා. ඒ කියලා කියන්න. ඔහු ඒක වචන මේ කතෘ ඒක වචන නම් s හරි es හරි ies හරි දාන්න ඕන. මෙතෙන් දාන්නේ s. 90ක අවස්ථාවල දාන්නේ s. හරි. ඒ නිසා බය වෙන දෙයක් නැහැ වැඩි. ඔහු කියවනවා. ඇයි s ආවේ? he ඒක වචන නිසා. he singular නිසා. හරි. ඔහු කියවනවා. හරි. එහෙනම් කතෘ ඉන්නවා. ක්‍රියාවේ ඉන්නවා. ඔහු කියවනවා පොත්. පොත් නම් books. books තමයි object එක. කියවනවා තමයි ක්‍රියාපදේ. ක්‍රියාව කරන්නේ කවුද? he. he තමයි කතෘ. ක්‍රියාවට ලක් වෙන්නේ. කියවන්නේ මොනවද? books. books තමයි කර්මයේ object එක. he reads books. මං කියවනේ ඔහු නිතරම පොත් කියවයි කියලා. නිතරම කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් always හරි often හරි. ඒ පදේ දාන්නේ. ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් එකත් එක්ක දැනගන්න ඕන. ක්‍රියාවට කලින් තමයි දාන්නේ. එහෙනම් මෙතන තමයි always හරි often හරි දාන්න ඕන. always කියන්නත් පුළුවන්. often කියන්නත් පුළුවන්. හරි. ඒ දෙකේම තේරුම නිතරම කියන එක. හරි. එහෙනම් ඔහු නිතරම පොත් කියවයි. ඔහොම තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. ලියා ගන්නටක් ගන්න පළවෙනි වාක්‍යය. He always reads books. ඔහු නිතරම පොත් කියවයි. Full stop. එහෙම නැත්නම් always වෙනුවට often කියලා දාන්නත් පුළුවන්. often. පුළුවන් නේද වාක්‍ය හදන්න? ඔහු කියවයි පොත් කියලා ලියන්නේ. ඔහු පොත් කියවයි නෙමෙයි අනුපිළිවෙල ඔහු කියවයි පොත්.
s ආවේ he එක වචන නිසා. නිතරම කියන එක දාන්නේ reads වලට කලින්. හරිද? තව වාක්‍යයක් බලමු. හරි. ඔවුන් සාමාන්‍යයෙන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඔවුන් සාමාන්‍යයෙන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒකත් ඒගොල්ලන්ගේ පුරුද්දක්. ඔවුන් නම් දේ තමයි කතෘ. කතෘ මුලින් ලියනවා. සෙල්ලම් කරනවා නම් play. මම හිතනවා චුට්ටක් ඉඳ තියෙනවා. s දාන්නේ නැහැනේ. දේ බහුවචන. එහෙනම් s දාන්නේ නැහැ. කතෘ බහුවචන නිසා s දාන්නේ නැහැ. හරි. දේ තමයි කතෘ subject එක, play තමයි verb එක. object එක මොකද්ද? සෙල්ලම් කරන්නේ මොකද්ද? cricket. cricket කියන එක අන්තිමට ලියනවා. හරි. cricket කියන්නේ simple ලා. ඒක common noun එකක්. ඒක තමයි object එක. SVO තියෙනවා. කතෘ ක්‍රියාව කර්මය. හරි. නිතරම always often මෙතන දැම්මා. මේක පොඩ්ඩක් highlight කරගන්න. ඉස්සරහට ප්‍රශ්න කරද්දී මේ වචනයක් තිබ්බොත් always often තිබ්බොත් ඒක නිතරම simple present tense. papers වලට ප්‍රශ්න එන්නේ මෙහෙමයි. මෙතන ඉස්තන දාලා verb එක දෙනවා මෙහෙම read කියලා. ඔය always often තියෙන නිසා දන්නවා මේක simple present tense කියලා. එහෙනම් read දානවා s එක්ක. දැන් මේ වචනේ හරියම වැදගත්. ඒක highlight කරගන්න. හරි. මේ වාක්‍යය. ඔවුන් සාමාන්‍යයෙන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඔවුන් සෙල්ලම් කරනවා ක්‍රිකට්. සාමාන්‍යයෙන් කියන්නේ usually. ඒක දාන්නේ මෙතෙන්. verb එකට කලින්. හරි. මේක adverb එකක් ක්‍රියා විශේෂණයක් වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා 7 වසරේ තමයි කියලා දෙන්නේ. 6 වසරේ සිලබස් එකේ නැහැ. හරි. මම ලියගන්න. They usually play cricket. ඔවුන් සාමාන්‍යයෙන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. හරිද? හරි. ඊළඟ එක තමයි ඇය සමහර වෙලාවට චිත්‍රපටි නරඹනවා. කොහොමද කියන්නේ? පුළුවන්ද කියන්නේ? ඇය සමහර වෙලාවට චිත්‍රපටි නරඹනවා. ඒකත් එයාගේ පුරුද්දක්. හැබැයි සමහර වෙලාවට කරන්නේ. පුළුවන්. හරි. ඇය නම් කතෘ she. නරඹනවා නම් watch. හරි. හැබැයි she එක වචන නිසා මෙතන s දාන්න ඕන. ඔන්න es දාන අවස්ථාවක්. අන්තිමට ch තියෙනවා නම් අපි දාන්නේ s නෙමෙයි es. හරි. අන්තිමට s තියෙනවා නම් double s තියෙනවා නම් sh තියෙනවා නම් ch තියෙන අන්තිම අකුරු මේවා. සහ x නම් ඒ වගේම o නම් අපි දාන්නේ verb එකට s නෙමෙයි es. හරි. එහෙනම් she ඒක වචන. ඒක නිසා s දාන්න ඕනේ. අන්තිමට ch නිසා s නෙමෙයි දාන්නේ es. ඇය නරඹනවා. TV. රූපවාහිනී TV එක තමයි. කතෘ ඉන්නවා, ක්‍රියාව තියෙනවා, කර්මය තියෙනවා. සමහර වෙලාවට කියන්නේ sometimes. ඒක දාන්නේ verb එකට කලින්. ඇය සමහර වෙලාවට නරඹනවා චිත්‍රපටි. sorry TV කියලා. TV කියලා මෙලෙන ප්‍රශ්නයක් නැහැ. ඇය සමහර වෙලාවට TV බලනවා. චිත්‍රපටි නම් films නැත්නම් movies. Write in a flash. හරි. එහෙනම් simple present tense න සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වචන දානවා. usually, always, often, sometimes. හරි.
තව normally generally සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ඒ ක්‍රමවල. හරි. usually කියන එක ගන්න පුළුවන් සමාන පද තමයි normally සාමාන්‍ය generally සාමාන්‍ය. හරි. usually කියන්නේ සාමාන්‍ය මේ දෙකිනුත් කියන්නේ සාමාන්‍ය. හරි. මේ ඔක්කොම මොනවද? පුරුදු. හරි. මගේ පුරුද්දා. මම දාලා වාක්‍ය හැදුවේ නැහැනේ. මම හැමදාම ඉස්කෝලේ යනවා. කොහොමද කියන්නේ? මම නම් I යනවා නම් go. හරි. මෙතෙන්දි පොඩි නීතිය වෙනස් වෙනවා. I කියන්නේ ඒක වචන. හරිනම් මෙතෙන්ට s හරි es හරි දාන්න ඕනේ. අන්තිමට o නිසා es දාන්න ඕන හරිනම්. I ඒක වචන නිසා. හැබැයි I කියන්නේ උත්තම පුරුෂ. මම උත්තම පුරුෂ. ඒ කියන්නේ first person. සිංහල නම් උත්තම පුරුෂ, ඉංග්‍රීසි නම් first person. I first person නිසා simple present tense එකේදී මෙයා සලකන්නේ බහුවචන කියලා. හරි. බහුවචන වගේ තමයි හිතන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට s දාන්න නැහැ. හරි. I go. මම යනවා. පාසලට පාසල නම් school. හරි. මෙතෙන්ට ද දාන්න බෑ. ඇයි කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. පාසලට කියන්නේ to. ට කියන්නේ to නේ. මම යනවා පාසලට. දැන් කියනවනේ හැමදාම කියලා. හැමදාම කියන්නේ every day. හරි. every day කියන එක highlight කරගන්න. ඒ කියන්නේ හැමදාම. හැමදාම කරන දෙයක් පුරුද්දක්. මම යනවා පාසලට හැමදාම. පුළානේ ද වාක්‍ය හදන්න. බලන්න විස්තර කළේ ආපහු පුරුද්දක්, habit එකක්. හරි. habit එකක් කිව්වහම මං කිව්වනේ හැමදාම වෙන්නත් ඕනේ නැහැ කියලා. හරි. ඔවුන් කලාතුරකින් ට්‍රිප් එකක් යනවා. ඔවුන් කලාතුරකින් චාරිකාවක් යනවා. ඒක කොහොමද කියන්නේ? යන්නේ කවුද? ඔවුන්. ඔවුන් තමයි කතෘ. they. යනවා නම් go. ට්‍රිප් එකක් නම් හොඳට මතක තියාගන්න on a trip කියලා කියන්නම ඕන. on එක දාන්නම ඕන. ට්‍රිප් එකක් උඩ යනවා නෙමෙයි. on කියන එක දානවා. හරි. එතන උඩ කියන තේරුම නැහැ. හැබැයි on කියන එක දානවා trip එකට කලින්. on a trip. හරි. ඔවුන් යනවා චාරිකාවක්. හරි. මට කියන්න ඕන කලාතුරකින් කියලා. කලාතුරකින් කියලා කියන්නේ රෙයාලි. ඒක දාන්න ඕන. ඒකක් දාන්න ඕන මෙන්න මෙතෙන්ට. හරි. මම දාලාම ලියන්නම්. They rarely go on a trip. රෙයාලි කියන්නේ කලාතුරකින්. හරි. ඔවුන් කලාතුරකින් යනවා චාරිකාවක්. රෙයාලි කියන එකට පොඩ්ඩක් සමාන වෙන වචනයක් දෙන්නම්. ඉතා කලාතුරකින් කියලා කියන්නේ චුට්ටක් සමානයි හැබැයි කලාතුරකින් බව තවත් වැඩි වෙනවා. ඉතා කලාතුරකින් hardly. ඒක පොඩ්ඩක් ලියා ගන්න. රෙයාලි වෙනුවට ඕන නම් hardly දාන්න පුළුවන්. හැබැයි ඉතා කලාතුරකින් තේරුම චුට්ටක් වෙනස් වෙනවා. ඒකත් ඒගොල්ලන්ගේ පුරුද්ද. එහෙනම් simple present tense එකෙන් කිව්වා. හරි. තව එකක් බලමු.
මාසෙකට සැරයක් මගේ ආච්චිවයි සීයාවයි බලන්න යනවා. ඒක මගේ පුරුද්දක්. මාසෙකට සැරයක් කරන පුරුද්දක්. මාසෙකට සැරයක් කරන ක්‍රියාවක්. මාසෙකට සැරයක් කරන නිසා ඒකත් පුරුද්දක්. හරි. මම නම් I බලන්න යනවා visit. මගේ ආච්චිවයි සීයාවයි my grandparents. my grandmother and grandfather කියන්න ඕනේ නැහැ. දෙන්නම එකට grandparents. හරි. මම බලන්න යනවා මගේ ආච්චිවයි සීයාවයි. මම තමයි කතෘ. visit තමයි බලන්න යනවා තමයි ක්‍රියාපදය. කවද බලන්න යන්නේ? බලන්න යනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ මගේ ආච්චිවයි සීයාවයි. කර්මය object එක my grandparents. මාසෙකට සැරයක් කියලා කොහොමද කියන්නේ? once a month. a month කියන්නේ මාසෙනේ, once කියන්නේ එකපාරයි. හරි වරක්. මාසෙකට වරක්. හරි. මම මෙතන තව පද ටිකක් දෙන්නවා දැනගන්න ඕන නිසා. අපි හිතමු සතියට දෙපාරක් යනවා කියලා. එකපාරක් නම් once a week. සතියකට එකපාරක්. a week කියන්නේ සතිය. once කියන්නේ එකපාරයි. දෙපාරක් නම් twice a week. ඔයාලට මේක වෙනුවට ඕන නම් අපි හිතමු ආච්චි සීයායි ළඟ ඉන්නේ. සතියට දෙපාරක් යනවා. twice a week. එහෙම දාන්නත් පුළුවන්. ඒකත් පුරුද්දක්. අවුරුද්දට තුන් පාරක්. twice a year. හරි once කියන්නේ එකපාරයි, twice කියන්නේ දෙපාරයි, thrice කියන්නේ තුන් පාරයි. හරි මේක දෙවරක්. මේක තුන් වරක්. week කියන්නේ සතිය. සතියකට. thrice a year. හරි. වසරකට. අවුරුද්දට තුන් පාරක්. ඒ සියලුම දේවල් පුරුදු. හරි මේ තුනේ එකක් දාන්න පුළුවන්. I visit my grandparents once a month. එතකොට මාසෙකට සැරයක්. එහෙම නැත්නම් twice a week. සතියට දෙපාරක්. එහෙම නැත්නම් twice a year. අවුරුද්දට තුන් පාරක්. ඒ වගේ දාන්න පුළුවන්. ආකාශ් හරිද? එහෙනම් ඔය සියලුම දේවල් simple present tense පුරුද්දක් වශයෙන් කරන දේවල්. හරි. ඊට අමතරව දැන් මම පොඩි homework එකක් දෙනවා. විස්තර කරන්න බලන්න දිනචර්යාව. simple present tense එකෙන් daily routine එක. I wake up කීයටද? I wake up at 5 o'clock in the morning. මම උදේ 5ට අවදි වෙනවා. ඊට පස්සේ I wash my face. I brush my teeth. හරි. homework එක තනියම ලියලා මට WhatsApp කරන්න. හරි. ඊළඟ දවසේ මම උත්තරේ කියන්න. හරි I watch TV, I read books, I play cricket. පුරුද්දක් වශයෙන් කරන ඕනම දෙයක් හැමදාම කරන දේවල් කියන්න පුළුවන්. දිනචර්යාව. හරි. තව එකක් බලමු. පුරුද්දක්. මගේ තාත්තා හැමදාම බුදුන් වදිනවා. කොහොමද කියන්නේ? හරි මාත් වදිනවා. මගේ තාත්තා හැමදාම බුදුන් වදිනවා. ඒක කොහොමද කියන්නේ? My father වඳිනවා නම් worship. worship කියන්නේ වඳිනවා. තාත්තා ඒක වචන. එහෙනම් s දාන්න ඕන. worships. හරි. බුදුරජාණන් වහන්සේ the Lord Buddha worships කියන්නේ වඳිනවා. හැමදාම නම් every day. හරි. මගේ තාත්තා වඳිනවා බුදුන් හැමදාම. හරි.
මෙහෙත් වහිනවා තමයි. හොඳටම ගොරවන ප්‍රශ්නයක් නැහැ රෙකෝඩින් එක බලන්න. හරි. පුළුවන් උදාහරණ දෙන්න මට. කැමති නම් ටයිප් කරලා එවන්න නැත්නම් කතා කරලා කියන්න. පුරුදු මොනවද? මේ වගේ කියන්න පුළුවන් උදාහරණ. හැමදාම කරන දේවල්. සතියකට සැරයක් කරන දේවල්. ඔයා කරන දේවල් නැත්නම් අයියා අක්කා අම්මා තාත්තා කරන දේවල්. ටයිප් කරලා එවන්න බලන්න. හරි. දැන් අපි බලමු මේකෙන් කියන්න පුළුවන් එදිනදා ජීවිතයේ සාමාන්‍ය දේවල්. අපි කැමැති අකමැති දේවල්. හරි. මගේ නංගි ආසයි අයිස්ක්‍රීම් වලට. කොහොමද කියන්නේ? මගේ නම්මයි නංගි නම් younger sister. අක්කා නම් elder sister. හරි my younger sister ආසයි. like. හැබැයි මේක කතෘ ඒක වචන. එහෙනම් s එන්න ඕනේ නේද? my younger sister likes. මගේ නංගි ආසයි කැමති මොනවටද? ice cream. කැමති අකමැති දේවල් සාමාන්‍ය දේවල් විස්තර ගන්න පුළුවන් simple present tense වලින්. කතෘ ඉන්නවා ක්‍රියාව තියෙනවා කර්මය තියෙනවා. ආස මොනවටද? ice cream වලට. හරිද? හරි සර්. වාක්‍ය 10 ලියන්නේ. ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ තව වාක්‍ය 4ක් ලියනවා. මේකේ ප්‍රශ්න කොහොමද ලියන්නේ? නැත යන අර්ථයේ වාක්‍ය ලියන්නේ කොහොමද කියලා. එතනින් පාඩම ඉවරයි. හරි. නම්බර් 9. කොහොමද කියන්නේ? අර සාමාන්‍ය සත්‍යයන් එක් කොහොමද කියන්නේ? ඉර නැගෙනහිරින් පායයි. වෙන පැත්තකින් පායන්නේ නැහැනේ. ඉර නම් the sun. හරි. පායනවා rise. ඉර ඒක වචන. එහෙනම් s දාන්න ඕන. rises. හරි. the sun rises. නැගෙනහිරින් කියන්නේ in the east. නැගෙනහිරින්. ඉර පායනවා නැගෙනහිරින්. rises කියන්නේ පායනවා. හරිද? මම ලියගන්න. ඒතර මේක සාමාන්‍ය සත්‍යයක්. ඒ වගේ දේවල් පුළුවන් විස්තර කරන්න. හරි. මෙතන ලියගන්න මේක general truth එකක්. මේට අමතර කරුණු ටියුට් එකේ තියෙනවා. ක්ලාස් පටන් ගත්තාම මම ටියුට් එක දෙන්නම්. ඒකෙත් මීට වඩා උදාහරණ තියෙනවා. හරි. තව එකක් බලමු. සෝබාදහමේ සිදුවීම් වුණත් විස්තර ගන්න පුළුවන්. හරි. සෝබාදහමේ සිදුවීම්. ඒවස් මේ සාමාන්‍ය සත්‍යයන් යටතට ගන්න පුළුවන්. හරි. ඉර පායනවා. ඒකත් මේ වගේනේ. මල් පිපෙයි. සුළං හමයි. ගංගාව ගලයි. ඒ වගේ සරල දේවල් උනත් කියන්න පුළුවන් මේ කාලේ. හරි. අපි කියමු ගංගාව වේගෙන් ගලයි. ගංගාව නම් the river. ගලනවා කියන්නේ flow. හැබැයි ගඟ ඒක වචන. එහෙනම් s එකක් දාන්න ඕන. flows. හරි. කතා කරන භාෂාවෙන් කියන්නේ ගලයි නෙමෙයි ගලනවා කතා කරන භාෂාවේ ලිඛිත නෙමෙයි. හරි. ගංගාව ගලයි ගඟ ගලනවා වේගයෙන්. වේගයෙන් කියන බල fast. එහෙම නැත්නම් swiftly.
අලුත් වචන ඉගෙන ගන්නකො swiftly. වේගයෙන්. එහෙනම් ස්වභාවධර්මයේ සිදුවීම් විස්තර කරන්නත් පුළුවන් මේ ටෙන්ස් එකේ. නැත්නම් ලියගන්න natural incident. නැත්නම් natural thing. ස්වභාවික දෙයක්. හරි මේ වගේ තව භාවිතයන් කිහිපයක් තියෙනවා. ඒ අරුණහම මේකේ ටෙන්ස් එකේ නීති මෙච්චරම තමයි තියෙන්නේ. හරි. මොකද නීතිය ප්‍රධාන වශයෙන් කර්තෘ ඉස්සරහට දාලා ඊට පස්සේ verb එක දාලා වාක්‍ය හදනවා. බොහෝ විට ඊට පස්සේ ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. එහෙම නැති වාක්‍යයක් තියෙනවා. කර්මේ නැති වාක්‍යයක් තියෙනවා. ඒ අරුණහම ප්‍රධාන නීතිය මොකද්ද? කර්තෘ ඒක වචන නම් s හරි es හරි ies හරි verb එකට දාන්න ඕනේ. එච්චරයි නීතිය. බහු වචන නම් ඒවා දාන්නේ නැහැ. ies දාන අවස්ථාව පොඩ්ඩක් කියලා දෙන්න. හරි. ඔයගොල්ලෝ verbs වලට මේ නීතිය දානවානේ. දැන් mango කියන එක අන්තිම ඕ නිසා es දානවා. ඒ නීතියම තමයි මෙතනක් තියෙන්නේ. හරි. අන්තිම අකුර y නම් බලන්න study සහ play මේ verbs දෙක බලන්න පොඩ්ඩක්. අන්තිම අකුර y. දැන් මොකද කරන්නේ? මෙතන තියෙන he කියලාමයි. මෙතන තියෙන he කියලා. කර්තෘ ඒක වචන. එහෙනම් මොකද කරන්න ඕන? අන්තිම අකුර y නම් හැමතිස්සෙම y වලට කලින් අකුර දිහා බලන්න ඕන. මෙතන y වලට කලින් තියෙන vowel එකක්, මෙතන තියෙන්නේ y වලට කලින් consonant එකක්. a e i o u කියන vowel එකක් නෙමෙයි consonant එකක්. a e i o u නෙමෙයි නම් අනිත් ඒවා consonants ව්‍යංජන අක්ෂර. ස්වරාක්ෂරයක් නෙමෙයි. හරි. එහෙනම් මොකද කරන්නේ? vowel තිබ්බොත් නිකම් s දානවා. consonant තිබ්බොත් y කපලා y එක වෙනුවටයි ies දාන්නේ. එහෙනම් ies දාන අවස්ථාව අන්තිමට y තිබිලා y වලට කලින් consonant එකක් තියෙන්න ඕන. හරි. ඔන්න ies දාන අවස්ථාව. චුට්ටක් මේක තරුවක් දාලා ලියා ගන්න. ස්ටඩීස් කියන්නේ මොකද්ද? අධ්‍යයනය කරනවා, ඉගෙන ගන්නවා, අධ්‍යයනය කරනවා. හරිද? ලියලා ඉවරද? ඉක්මන ලියා ගන්න. හය වසරේ ඔයගොල්ලන්ගේ 6 වසරේ අයගේ ක්ලාස් එක ඉරිදා දෙකට තියෙනවා වෙනසක් නැහැ. මේ අමතර පන්තියක් මේ කරන්නේ ටෙන්සස් ටික මට මතක් කරලා දෙන්න අලුත් අයට. අනිත් ග්‍රේඩ්ස් වලත් ඒ වගේ මේක අමතර ක්ලාස් එකක් විතරයි. ඕකේ. හැමදාම ඉරිදා දෙකක්ද කරන්න වෙනස් වෙනවද? 6 පන්තියද? ඔව් ටීචර්. ඔව් සර්. වෙනස් වෙන්නේ නැහැ. ක්ලාස් පටන් ගත්තට පස්සෙත් ඒ වෙලාවම තමයි. හරි. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඉල්ලීමක් කළොත් වෙනස් කරන්න පුළුවන්, හිතලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනසක් නැහැ. හැමෝටම පුළුවන් නම් ඉරිදා දෙකම තමයි. සර් පුළුවන් නම් වෙන දවසක දාන්න පුළුවන්ද? මට පන්තියක් තියෙනවා. හරි බලමුකෝ අපි ඒ දවස්වලදී කතා කරලා බලමු. තාම අවසර දීලා නැහැ නේ. එහෙම නැත්නම් අනිත් දවස් තමයි අඟහරුවාදා. ඒ දවස් දෙකක් තමයි බොහෝ විට තියෙන්නේ. අඟහරුවාද පුළුවන් සර්? හරි බලමු. හරි. පුළුවන් නම් දාන්න සර්. හරි. පොසිටිව් ෆෝම් එක. ඒ කියන්නේ ඇත යන අර්ථයේ වාක්‍ය. අපි මේ දක්වා ලිව්වේ සියලුම ඒවා කරනවා කියන ඒවා. කරන්නේ නැහැ කියලා ලිව්වේ නැහැ නේ එකක්වත්. ඉස්කෝලේ යනවා, පොත් කියවනවා, ක්‍රිකට් සෙල්ලම් කරනවා. කරන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? අපි ඒකට තමයි එන්න හදන ඉස්සෙල්ලා පොසිටිව් එකක් ලියලා. අපහු ලියමු අපි පොසිටිව් වාක්‍යයක්. හරි. බලමු වාක්‍යයක්. ඔහු සරුංගලයක් හදනවා. ඔහු නම් he. හදනවා නම් make. හැබැයි ඔහු ඒක වචනේ නම් s දාන්න ඕන. verb එකට s දාන්න. ඔහු හදනවා. සරුංගලයක් නම් a kite.
සරුංගලයක් අල්කා යන්න තියෙනවනේ. ඒ නිසා දාන්න ඕනේ එකයි. අල්කා යන්න තියෙනවා නම් ඔහු හදනවා සරුංගලයක්. He makes a kite. හරි මේකත් එයාගේ පුරුද්දක්. සර් ඕකේ. ඔය පොසිටිව් ෆෝම් කියන අනුමාත්‍රිකාවක්ද? ඔව් අනුමාත්‍රිකාවක්. හරි. He makes a kite කියන්නේ ඔහු හදනවා සරුංගලයක්. හරි. නෙගටිව් ෆෝම් කියන්නේ මේ පොසිටිව් ෆෝම් කියන්නේ ඇත යන අර්ථයේ වාක්‍ය. නෙගටිව් ෆෝම් කියන්නේ නැත යන අර්ථයේ වාක්‍ය. පොසිටිව් කියන්නේ ඇත, ධන, නෙගටිව් ඍණ නේ. නැත කියන එක. හරි. ඔහු සරුංගලයක් හදන්නේ නැහැ. ඒක කොහොමද කියන්නේ? මතක තියාගන්න. නැහැ කියන්න නම් simple present tense එකේදී does not හරි do not හරි දානවා. හරි. අපි does not දාන්නේ ඒක වචන නම් මෙන්න මෙතන ඉන්න කතෘ. singular නම්. ඒක වචන නම් අපි දාන්නේ does not. බහු වචන නම් plural නම් අපි දාන්නේ do not. හරි. ඒතර මේ point එක මෙතනදී වැදගත්. චුට්ටක් වෙනවම පැත්තකින් ලියා ගන්න පුළුවන් වාට. මේ ළඟින් පැත්තකින් ලියා ගන්න. නැහැ කියලා කියන්නේ මේවා දාන්න. කතෘ ඒක වචන නම් does not, කතෘ බහු වචන නම් do not. එහෙනම් he ඒක වචනනේ. ඔයාලා බොඩි වලින් මම ලියන වෙලාව දෙන්නම්. හදන්නේ නැහැ. අපි දාන්නේ does not. හරි. ඒ කියන්නේ මේකෙන් එන්නේ නැහැ කියන අර්ථය. හරි. නැහැ හදන්නේ. හදන්නේ කියන්නේ මේකනේ. හරි. මතක තියාගන්න does වාක්‍යයේ තියෙනවා නම් මෙතෙන්ට s දාන්නේ නැහැ. does වාක්‍යයේ තියෙනවා නම් main verb එකට s දාන්නේ නැහැ. does එකෙන් දන්නවා ඒක වචන කියලා. does දාන්නේ ඒක වචන නම්. එහෙනම් ආපහු මෙතෙන්ට ඒක වචන කියලා පෙන්වන්න s දාන්න අවශ්‍ය නැහැ. එකපාරක් ඒක වචන වෙලා ඉවරයි. දෙපාරක් ඒක වචන කරන්න අවශ්‍ය නැහැ. does තියෙනවා නම් s දෙන්නේ නැහැ. එහෙනම් he does not make කියන්නේ ඔහු හදන්නේ නැහැ. a kite. සරුංගලයක්. ඔහු සරුංගලයක් හදන්නේ නැහැ. හරි. ඔහු පුරුද්දක් වශයෙන් සරුංගලයක් හදන්නේ නැහැ. ලියා ගන්නක් ගන්න. ඔතනම චුට්ටක් වරහයට ලියා ගන්න. බැරිලා මෙතන දේ තිබ්බනම් අපි කියන්නේ they බහු වචන නිසා අපි දාන්නේ does not මේ do not. They do not make a kite. හරි. ඒ කියන්නේ ඔවුන් සරුංගලයක් හදන්නේ නැහැ. හරි. මේක චුට්ටක් වරහයට ලියා ගන්න. බැරිලා දේ තිබ්බනම් කොහොමද හදන්නේ? grade 6 අය Western Province past papers අරන් නැත්නම් ගන්නවා ඉක්මනට. ඔයගොල්ලෝ ඔක්කොම අරන් තිබ්බොත් ඉරිදෙන්නම ඩිස්කස් කරන්න පුළුවන්. අනිත් grades වලට කියන්නේ Western Province past papers අරන් නැත්නම් ඉක්මනට අරන් කරන්න පටන් ගන්න. 11 වසරේ ඇර 11 වසරේ අය නම් අපි කරන්නේ O level past papers. හරි. මෙතන does not තිබ්බොත් සර් past papers පොත ගත්තා. ආ. පේපර් කීයක් කරන්න ඕනද? පළවෙනි වාරේ papers ටික කරන්න. papers 3ක් වගේ ඇත්තේ. මම හිතන්නේ පොතේ 3ක් හෝ 4ක් ඇත්තේ. එඩිට් කරන්න. හරි. does not කියන එක කෙටි කළොත් අපි කියන්නේ doesn't කියලා. do not කියන එක කෙටි කළොත් අපි කියන්නේ don't කියලා. හරි. does not කෙටි කළොත් doesn't, do not කෙටි කළොත් don't. මේක ඉක්ම වෙන්න පුළුවන් නම් ඉඳ තියෙනවා එතනින් හරිය ලියා ගන්න. ඉතින් නැත්තම් මේ පැත්තකින් ලියා ගන්න. does not කෙටි කළොත් doesn't, do not කෙටි කළොත් don't. අපි කතා කරද්දි කියන්නේ they do not නෙමෙයි they don't. කතා කරද්දි කියන්නේ he does not නෙමෙයි he doesn't. හරි නේද? ඉක්මන ලියා ගන්න. තව වාක්‍ය දෙකයි.
දැන් මේ අපි ලියපු ඕනම වාක්‍යයක් නැහැ කියන්න ඕන නම් අපි වාක්‍ය 10ක් විතර ලියුවානේ. ඒ ඕනම වාක්‍යයක් නැහැ කියන්න ඕන නම් does not හරි do not හරි ඉස්සරහට දාලා හදන්නයි තියෙන්නේ. I don't go to school every day. මම හැමදාම ඉස්කෝලේ යන්නේ නැහැ. ඒ වගේ කියන්න පුළුවන්. නරක පුරුද්දක්. හරිද? දැන් එන ඇත යන අර්ථයේ වාක්‍ය හැදුවා නැත යන අර්ථයේ වාක්‍ය හැදුවා. ප්‍රශ්න හදන්නත් පුළුවන්. හරි. ඔබ හැමදාම ඉස්කෝලේ යනවද? ඔහු සරුංගලයක් හදනවාද? බලන්න මේ ප්‍රශ්නේ හදන්නේ කොහොමද කියලා. ඊළඟ ඉවරයිනේ. question 4. හරි ඊළඟ අනුමාත්‍රිකාව question 4. ප්‍රශ්න සාධන විදිහ. හරි. ප්‍රශ්නයක් හදද්දී does හරි do හරි ඉස්සරහට ගන්න ඕන. ඒක වචන නම් අපි ගන්නේ does. බහු වචන නම් අපි ගන්නේ do. හරි. එතන පොඩක් පැත්තෙන් ලියා ගන්න singular නම්. අපි ගන්නේ does. plural නම් අපි ගන්නේ do. හරි. ඔහු සරුංගලයක් හදනවාද කියලා ප්‍රශ්නය අහන්න ඕන. ඔහු කියන්නේ ඒක වචනනේ. එහෙනම් අපි ගන්නේ do නෙමෙයි does. හරි. ඊට පස්සේ පොසිටිව් වාක්‍ය ඒ විදිහටම ලියන්න තියෙනවා. හරි. does he දැන් අපි මෙතනට s දාන්නේ නැහැ. හේතුව does තියෙනවා නම් verb එකට s දාන්නේ නැහැ. does he make a kite? හරි. මේ කියන්නේ ඔහු සරුංගලයක් හදනවාද ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නම් question mark එක දානවා. හරි. සිංහල තේරුම ඔහු සරුංගලයක් හදනවාද? ඕනනම් අහන්න පුළුවන් does he make a kite every day? ඔහු හැමදාම සරුංගලයක් හදනවද? හරි. පුළුවන් ප්‍රශ්නයක් අහන්න ඔවුන් සරුංගලයක් හදනවද කියලා. දේ දාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ඔහු සරුංගලයක් හදනවද? ඔවුන් සරුංගලයක් හදනවද? කොහොමද අහන්නේ? Does they make a kite? Do they make a kite? දැන් මේක වෙනසක් නැහැනේ. he එක they වෙනවා, ඔවුන් වෙනවා. make a kite. හරි. they කියන්නේ බහු වචනනේ. එහෙනම් අපි දාන්නේ does නෙමෙයි. ඉස්සරහට ගන්නේ do. Do they make a kite? Do they make a kite? හරි. ඒ කියන්නේ ඔවුන් සරුංගලයක් හදනවාද? he ඒක වචන නිසා ඉස්සරහට ගත්තේ ප්‍රශ්නේ හදන්න does. they බහු වචන නිසා does නෙමෙයි do ගන්නෙ. එහෙනම් ඕනම simple present tense ප්‍රශ්නයක් හදද්දී ඒක වචන නම් does ඉස්සරහට ගන්න, කර්තෘ ඒක වචන නම් does, බහු වචන නම් do ඉස්සරහට ගන්න. හරි. I brush my teeth every day. Okay, your sentence is correct. Very good. I should be capital. හරි. උත්තරේ හරි. හරි. එහෙනම් මේ ප්‍රශ්න හදන විදිහ. හරි. ඔහු සරුංගලයක් හදනවාද? අවශ්‍ය නම් සිංහල තේරුම ලියා ගන්න. අමතක වෙනවා නම් ඔහු සරුංගලයක් හදනවද? ඒ වගේම අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. ඔහු සරුංගලයක් හදන්නේ නැද්ද කියලා. හදන්නේ නැද්ද? නැත යන අර්ථයේ ප්‍රශ්න හදන්නත් පුළුවන්. ඒක තමයි අන්තිම එක. ලියන question form negative. හරි. සරුංගලයක් හදන්නේ නැද්ද ඔහු? ඔහු සරුංගලයක් හදන්නේ නැද්ද? ඔහු සරුංගලයක් හදනවාද නම් මේකෙම ගන්න පුළුවන් උත්තරේ. Does he make a kite? හදන්නේ නැද්ද නම් not එකක් දාන්න තියෙන්නේ. not එක දාන්නේ මෙතෙන්ට නෙමෙයි he එකට පස්සේ. not එක දාන්න ඕනේ he එකට පස්සේ. එහෙනම් එන්න ඕනේ does he not make a kite? අන්තිම not එක මෙන්න මෙතෙන්ට දාන්න.
ඔහු සරුංගලයක් හදන්නේ නැද්ද? මේක අපි ස්පෝකන් ඉංග්‍රීසි වලදී කියනවා නම් අපි කියන්නේ මේ does not එක ළඟට ආරම් කෙටි කරලා doesn't කියලා. doesn't he make a kite? මෙතන උඩ කමාවක් හෙවත් apostrophe තියෙනවා. doesn't he make a kite spoken English නම්. ඔහු සරුංගලයක් හදන්නේ නැද්ද? හරි. ඉක්මන් ලියා ගන්න. මේක දේ වුණා නම් කොහොමද දෙන්න ඕන? Do they make a kite? හදනවාද? හදන්නේ නැද්ද නම් do they not make a kite? අන්තිම not එකක් දාන්න විතරයි තියෙන්නේ ඉස්සෙල්ලා වාක්‍යයට. Do they not make a kite? spoken නම් මේ do සහ not එක ළඟට අරන් කෙටි කරනවා. don't they make a kite? ඒ කියන්නේ ඔවුන් සරුංගලයක් හදන්නේ නැද්ද? Sir, ඔව් කියන්නේ. does he not make a kite yesterday කියලා දැම්මත් ඇත්ත. Does he not make a kite? yesterday දාන්න බෑ. ඇයි? අතීත වෙනවනේ එතකොට yesterday දැම්මත්. මේකෙන් කියන්නේ අතීත දේවල් කතා කරන්නම බෑ මේකෙදි. මේකෙදි කියන්නේ පුරුද්දක් වශයෙන් කරන දෙයක්. වර්තමානයේ පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවක්. හරි. වර්තමාන කාල ක්‍රියාවක්. ඒක නිසා වර්තමාන කාලයේ ක්‍රියාවන් විතරයි කතා කරන්න පුළුවන්. අතීතය බෑ. හරි. ඊයේ හැදුවද නම් did they make a kite? Did they make a kite yesterday? Did he make a kite yesterday? එහෙනම් did දාන්න ඕන අතීත වෙනවා. ඒක තියෙන්නේ simple past වල. හරි. එහෙනම් ඔය ටික තමයි simple present tense යටතේ syllabus එකට දාලා කියලා දෙන්න තියෙන්නේ. ඒ එක්කම හැබැයි ඔය ටික විතරක් නෙමෙයි අමතර දැනීමට මම විනාඩි දෙකක් අරන් කොටසක් කියන්නම්. ලියන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් මතක තියාගන්න මේවත් කියන්න පුළුවන් කියලා. syllabus එකේ නැහැ. නැති වුණාට ඉස්සරහට එනවා ප්‍රශ්න වලට. ඒතර ඔයාලට කිට්ටුවේදී මම ඒවා අපහො කියලා දෙන්නම්. දැන් චුට්ටක් මතක තියාගන්න. එහෙනම් simple present tense එකේ මොනවද කියන්නේ? ප්‍රධාන වශයෙන් පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවල්, හැමදාම කරන ක්‍රියාවල්, සබා දහමේ සාමාන්‍ය සිදුවීම්, සාමාන්‍ය සත්‍යයන් ඒවා කියනවා. හරි. අපි කැමැති අකමැති දේවල් ඒවා කියනවා. ඒ ඇරුණාම මේකෙන් කියන්න පුළුවන් කාලසටහනකට අනුව සිදුවන ක්‍රියාවන්. ඒක අනාගත ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. හරි. ක්‍රියාව අනාගත ක්‍රියාවක්. හැබැයි ටයිම් ටේබල් එකට අනුව වෙන්නේ. හරි. හිතන්න දැන් බස් ස්ටෑන්ඩ් එකේ හිතන්න පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකේ බස් එකක් නවත්තලා තියෙනවා. ඒක අද රෑ 8ට නෑ ගමු 9ට කියලා. 9ට පිටත් වෙනවා. අනාගතේනේ. අද රෑ 9ට බස් එක පිටත් වෙනවා. දැන් පිටත් වෙලා ඉවරද? නැහැ. දැන් පිටත් වෙනවද? නැහැ. අනාගතේ පිටත් වෙන්නේ. ක්‍රියාව වෙන්නේ අනාගතේ. අනාගත ක්‍රියාවක්. හැබැයි ඒක හරියටම 9ට පිටත් වෙනවා. ලංකාවේ බස් වෙලාවට වැඩ කරනවානේ. හරි. හරියටම 9ට පිටත් වෙනවා. කාලසටහනට අනුව වෙන ක්‍රියාවක්. ටයිම් ටේබල් එකට අනුව වෙන ක්‍රියාවක්. එහෙනම් ටයිම් ටේබල් එකට අනුව සිදුවන අනාගත ක්‍රියාවන් විස්තර කරන්නත් පුළුවන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ. එහෙනම් අපි ඒක කියන්නේ the බස් එක පිටත් වෙනවා නම් leave බස් එක එක වචන එහෙනම් s දානවා. the bus leaves බස් එක පිටත් වෙනවා. at 9 pm පස්වරු 9ට. අද රෑ නම් tonight. හරි. හරි. ඒ වගේම ක්‍රිකට් කමෙන්ටරි වල විස්තර විචාරයේදී ක්‍රිකට් වල සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් නිතරම පාවිච්චි කරනවා. ප්‍රවෘත්ති කියද්දී සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් පාවිච්චි කරනවා. හරි. ඩිරෙක්ෂන්ස් දෙන දිශාවන් කියන පාවිච්චි කරනවා. කවුරු හරි කෙනෙක් පාර ඇහුවාම පාර කියන විදිහ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් කියන්න පුළුවන්. ඒ දේවල් සිලබස් එකේ නැහැ. හැබැයි මම
කියලා දෙන්නම් ඒවත් papers වලට අහනවා නැති වුණාට syllabus එකේ හරි තවත් භාවිතයන් තියෙනවා කියලා කියන්න තමයි ඕනේ මේක විතරක් නෙමෙයි හරි එහෙනම් අද simple present tense කළා ඒක නැවත පාඩම් කරගන්න අර homework එක කරන් daily routine එක ගැන දිනචර්යාව ගැන ලියන්න හැමදාම කරන වාක්‍ය 10ක් වගේ ලියන්න ඊළඟ දවසේ අපි simple past tense සරල අතීත කාලේ කරමු හරි එහෙනම් අයබෝවන් බුස්සර්ණයි හරි I